And now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම දුෂානී නානායක්කාර මුලින්ම අවධානය සිරස්තල වෙත දෛනික ජනජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථාර්ථත්වයට පත් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට බුදුදහමේ උත්තරීතර බව ලෝකවාසීන් වෙනුවෙන් මෙවර කැප කරමු. අගමැති ලක්වාසී බොදුනුවන්ගෙන් ඉල්ලයි. ඉදිරි මහමැතිවරණයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් සකස් කෙරේ. ලන්ඩනයේ රැඳී සිටි 194 දෙනෙක් අද යළි දිවයිනට. ලෝපුරා COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 37,28,000 ඉක්මවයි. දෛනික ජනජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු තිබෙනවා. ඒ ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී කොළඹ කළුතර ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දෛනික ජනජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය ලබන සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මේ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුව තිබෙනවා. පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍ය ලේකම්වරු සමග ඊයේ පස්වරුවේ මේ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳව සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍යංශවලට ඉදිරිපත් කරන ලෙස මෙහිදී දැනුම් දී තිබෙනවා. පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කමද අවධාරණය කළ ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා සැපීමේදී ඒ ආයතනවල සුබසාධක සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාවද එතුමා පෙන්වා දුන්නා. නිවසේ සිට වැඩ කිරීමේදී ඇතැම් ආයතන පවත්වාගෙන යාමේ සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදුවිය යුතු අතර ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළ හැකි බවත් සේවාවට වාර්තා කිරීමේ වේලාව නියමයන් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාවන් මත නිර්ණය කළ යුතු බවත් මෙහිදී අවධානයට යොමු වුණා. විදුලිය, ජලය, වාරිමාර්ග, කෘෂිකර්ම, වැව් අමුණු පිළිසකර කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම වැනි සංවර්ධන වැඩ සෙසු දිස්ත්‍රික්කවල දැනටමත් ආරම්භ කර ඇති අතර ලබන 11 වනදා සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කරන දිස්ත්‍රික්කවලද සංවර්ධන මෙහෙයුම් ආරම්භිය හැකි බවත් ඒවා වැඩබිම් සහ ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඍජු අධීක්ෂණයට ලක් කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා. මේ උණ සහ ඩෙංගු වැනි රෝගාශ්‍රිතව ඉදිරියේදී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන්නයි ජනාධිපතිතුමා මෙහිදී බලධාරීන්ට දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. හින්දු කතෝලික සහ ඉස්ලාම් බැතිමතුන් මෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ කැපවීම මෙවර වෙසක් උත්සවයෙන් පිළිබිඹු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය වෙසක් උත්සවය අමතමින්. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් රාජ්‍ය වෙසක් උත්සවය අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වෙසක් පොය බෞද්ධ ජනතාවගේ විතරක් නොවේ ලෝකයේ නොයෙක් ආගම්වල ජාතීන්වල ගෞරවයට ලක්වුණ දවසක්. වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරන්න වෙහෙස මහන්සි වෙලා කටයුතු කළේ දන්නවා ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා. වෙසක් දවස රජයේ නිවාඩු දවසක් හැටියට පත් කරන්න යෝජනා කළේ පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා. බෞද්ධ අපේ උතුම්ම ගුණයක් තමයි කෙලේ ගුණ සැලකීමේ ගුණය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ගමන් කළේ තමන් පිටු දුන් බෝධියට පවා කළ ගුණ සැලකීම. ඒ උතුම් ගුණාංගය ආදර්ශයට අරගෙන අපි වෙසක් පොහොය මේ වෙසක් පොහොය දවස ජාතික හා ජාත්‍යන්තර නිවාඩුවක් දිනයක් බවට පත් කරනවා. ඒ වීරවරුන්ට උතුවේදීත්වය පළ කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ගිය අවුරුද්දෙත් අපිට වෙසක් පොහොය සමරන්න බැරි වුණා නිසා මේ අවුරුද්දේ සඳහා සූදානම් වුණු ගිහි පින්වතුන් අප්‍රමාණ බව මම පෞද්ගලිකව දන්නවා. මුත් අද අපේ බෞද්ධයන්ගේ මේ පුණ්‍යවන්ත බලාපොරොත්තුව ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. අපි ඒ බව උපේක්ෂා සාගතව තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තේරුම් ගත්ත අය, ඒ ධර්මය මාර්ගය පිළිගත් අය මේ විපත් වලින් කම්පා වෙන්නේ නැති බව මම දන්නවා. COVID-19 වසංගතය ධර්මය තේරුම් ගන්න
ලෝක ස්වභාවය තේරුම් ගන්න පිටුවහලක් කරගන්න ඕන කියලායි මා විශ්වාස කරන්නේ. සබාදහම වෙනස් කරනවා කියලා කියපු අයට අද ලෝක ස්වභාවය ඉස්සරහා අසරණ වෙන්න වෙලා තියෙනවා. කතෝලිකය තමන්ගේ ආගමික උත්සව නතර කරලා පොදු යහපත සඳහා කැපකිරීමක් කරනවා. හින්දු අයත් ඒ විදිහට කැපකිරීමක් කරනවා. ඉස්ලාම් අයත් තමන්ගේ පොදු ආගමික උත්සවවලදී සෞඛ්‍ය ආරක්ෂිත පොලිස් අනුගමනය කරලා කැපකිරීමක් කරලා තියෙනවා. ජාති ආගම් වශයෙන් අපි කටයුතු කළත් කවුරුත් පොදු ඉරණමක් සහිත මනුෂ්‍යඥ කියන එක මේ මොහොතේ වැටහිලා තියෙනවා. ඒ නිසා මේ උතුම් පොහොය දිනේ බුදුදහමේ තියෙන උත්තරීතර ප්‍රාර්ථනාව අපි ලෝකය වෙනුවෙන් කරමු. මෙවර වෙසක් උත්සවය තම නිවසේ සිට ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සමරන ලෙසට මහා සංඝරත්නය ලක්වාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 2019 වර්ෂයේ ගිය අවුරුද්දේ රටේ පැවති වාතාවරණය යටතේ වෙසක් උත්සවය ඉතාමත් සාර්ථක ලෙස සිදු කර ගැනීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ තරම්වත් අපට වෙසක් උත්සවය අපේ සදහැවතුන් බලාපොරොත්තු වන ආකාරයට උත්සවාකාරයෙන් පවත්වා ගැනීමට පවතින වාතාවරණය යටතේ අපහසුතාවයක් තිබෙන බව ඔබ අප කවුරුත් පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. තත්ත්වයේ එසේ වුවත් මම හිතනවා අපි ධර්මානුකූලව බැලුවොත් මේ වෙසක් දිනය සැබෑවටම අර්ථවත් කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අපට ධර්මයෙන් උගන්වන්නේ උතුම්ම සැපත නිවන. හැබැයි ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමන්දන විශ්වාස පරමාඥාති නිබ්බානං පරමං සුඛ. මේ වර වෙසක් දිනේ අපි කවුරුත් උපදෙස් දෙන්නේ අනුශාසනා කරන්නේ රජයෙන් ඒ අවශ්‍ය නීති රීති සිහිපත් කරන්නේ තම තමන්ගේ නිවෙස් වල ඉඳලා සැමරීමටයි. මේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ අපි උත්සවාකාරයෙන් සැමරිය යුතු වුණත් මනුෂ්‍ය ජීවිතයේ තරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇත්තේ නැහැ. නිරෝගීව කටයුතු කිරීම තමයි ජීවිතයේ තිබෙන අති ශ්‍රේෂ්ඨම தත්ත්වය. ඒ නිසා හැම කෙනෙක්ම නිරෝගීමත්ව කටයුතු කිරීමයි සිද්ධ කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ යෝ ගිලානානු පට්ඨේය සෝමං උපට්ඨේය කියලා. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් මට උපස්ථාන කළා හා සමානයි කියලා. එහෙමනම් අද මුළු ලෝක වැසියාම සිද්ධ කරන්නේ ගිලනුන්ට උපස්ථාන කිරීම. ඒ නිසා එදා දන්සල් දීමට නියුක්ත වෙච්ච සදහැවතුන්ට අද පිසු ආහාර අපහසු නම් ඒවා නිත්‍යනුකූලව කරගැනීම නොහැකි නම් වියලි ආහාර හෝ ලබලා දීලා ඒ කුසගින්නේ සිටින සත්වයාටත් ආහාර ලබලා දීම ඒ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ සබ්බේ සත්ත ආහාරට්ඨිතික සෑම සත්වෙක්ම ජීවත් වෙන්නේ ආහාරය මුල් කරගෙන. ඒ නිසා එවැනි දන්සල් ආදී මාර්ග තුලින් වියලි ආහාර ආදී බෙදා දෙමින් ඔවුන් ජීවත් කරවීම ඉතාම හොඳ අවස්ථාවක් බව මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. බෞද්ධයන් හැටියට අපි නිවෙස්වලම රැඳෙමින් ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවල යෙදමින් සම්බුදු තෙමගුල සමරන හැටියට ඉතා කාරුණිකව සමස්ත ලාංකීය ජනතාවගෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ 20 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 771 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් දිවයිනේ රෝහල් 8ක ප්‍රතිකාර ලබනවා. මේ අතර 9 වැනි ආසාදිත මරණය වාර්තා වූ මෙත්සඳ නිවාස සංකීර්ණයේ ජනතාව අදත් PCR පරීක්ෂණවලට ලක් කරනවා. COVID-19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගෙන ඇති ආසාදිතයන් 771 දෙනාගෙන් 549 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය, මුල්ලේරියාව මූලික රෝහල, වැලිකන්ද මූලික රෝහල, කාත්තන්කොඩි මූලික රෝහල, නාවික හමුදා මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල සහ හෝමාගම මූලික රෝහලේ. දැනට වෛරසය ආසාදනය වූවන්ගෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 213. තවත් පුද්ගලයන් 145 දෙනෙකු වෛරසය ආසාදනය වූ බවට සැකපිට දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. ඊයේ මියගිය කාන්තාව දැතුළුව මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 9ක්. ඊයේ රෝගීන් කොළඹත් තවත් ප්‍රදේශ කිහිපයකින් රෝගීන් කීප දෙනෙක් වාර්තා වුණා. මීට කලින් වාර්තා වෙච්ච සියලුම රෝගීන්ගේ ප්‍රභවය රෝගීන්ට රෝගය ආසාදනය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි නිශ්චිත සාක්ෂි ඒ රෝගීන්ව හඳුනා ගැනීමේදීම තිබුණා. නමුත් මේ අවස්ථාවේදී මේ රෝගීන් පිළිබඳව පැහැදිලි කොහොමද මේ රෝගයේ ප්‍රභවය පිළිබඳව පැහැදිලිවම අවබෝධයක් නැහැ. ඒ පිළිබඳව විමර්ශනය කරමින් පවතිනවා. මේක ඉතාමත්ම හොඳ උදාහරණයක් අපිට අනාගතයේදී අපේ රටේ COVID-19
රෝගීන් වාර්තා වෙන්නේ කොහොමද කියලා. අපි කිව්වා මේ රෝගී ඉතාමත්ම මනාව පාලනය කරලා තියෙනවා කියලා. ඒක පාලනය කරලා තියෙනවා. නමුත් ඕනෑම අවස්ථාවක යම්කිසි තැනකින් මේ වගේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි විමසිල්ලෙන් සිටිනවා. එහෙම වාර්තා වුණු ගාම ඒ රෝගීන්ගේ ප්‍රභවය හඳුනා ගැනීම වගේම ඒ රෝගීන්ගේ තවත් අයට යෑම ආශ්‍රිතයින්ට ඒ වගේම එතනින් ඔබට යෑම සමාජයට යෑම රෝගේ පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්ෂණිකව ගත යුතුයි. ඊයේ වෛරසය ආසාදිත නවවැනි මරණය ලෙස වාර්තා වූ කාන්තාව පදිංචිව සිටි මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ අදත් PCR පරීක්ෂණ පැවැත්වුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ පුද්ගලින් 75 දෙනෙකු ඒ සඳහා යොමු කර ඇති බවයි. ඊයේ පළවෙනි ආශ්‍රිතයන් 15කුත් අද ආශ්‍රිතයන් 60 දෙනෙකුගේ පරීක්ෂණ සිදු කිරීමට අපි මෙතන බලාපොරොත්තු වෙනවා. පළමු පෙළේ ආශ්‍රිතයන් 20 දෙනෙකුත් අහඹුණි අධි තෝරාගෙන තව 60 දෙනෙකුත් PCR පරීක්ෂණයට ලක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ B කොටසේ නිවාසවලට බාහිර පුද්ගලයන් ඇතුළු වීම හා එහි සිටින පුද්ගලයින්ට පිටතට යෑම සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. උහන සේනාගම් ප්‍රදේශයේ වෛරසය ආසාදිත වූ එකු වාර්තා වීමත් සමග ගම්මාන දෙකක් හුදකලා කෙරුණා. ඒ වෙලේකඩේ සහ මත්තයාය ප්‍රදේශයයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට සහභාගී වෙමින් පැවසුවේ රූපලාවන්‍යාගාර සහ කොණ්ඩ කපන ස්ථාන අද දවසේ සිට විවෘත කළ නොහැකි බවයි. 11 වෙනිදා රට යම් ප්‍රමාණයකට විවෘත කිරීමට ඔබතුමාගේ නිර්දේශය හෝ ඔබතුමාගේ පණිවිඩය කුමක්ද? දෙවෙනි කතාව රට යථාවත් වෙද්දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කොයි විදිහටද අපේ රටේ ජනතාව අනුගමනය කරන්න ඕන? මෙහෙමයි. මේ විවෘත කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් රජය විසින් අපේ නිර්දේශ අරගෙන කටයුතු කරනවා ඇති. එතකොට ඒක ඇත්ත වශයෙන්ම අර කියන වගේ වක්කඩ කැඩුව වගේ එහෙම විවෘත කිරීමක් මේ බලාපොරොත්තු වෙන්න බෑ. මේක ක්‍රමිකව කරන දෙයක් විය යුතුයි. ඊළඟට රටේ ගත්තාම සමාජයක් කියන්නේ ඉතා සංකීර්ණ දෙයක්. මේ සමාජයේ විවිධ කණ්ඩායම් ඉන්නවා විවිධ සෙක්ටර්ස් ඒ කියන්නේ ඉන්නවා විවිධ ආකාරයට සමාජයේ කටයුතු කරන අංශ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ විවිධ අංශයන්ට ගැළපෙන විදියට හැකි තරම් අප විසින් මාර්ගෝපදේශ සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම සකස් කරමින් පවතිනවා. දැන් උදාහරණයක් හැටියට අපි අවසාන වශයෙන් හමු වුණා මේ සැලූන් බාබර් සැලූන් සමග මම හිතන්නේ ඔවුන්ට වැරදි මේ අදහසක් ඇති වෙලා ඇති අද ඉඳලා විවෘත කරන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. මේක ඇත්ත වශයෙන්ම කළ යුත්තේ මම මේ උදාහරණයකට කියන්නේ අප සකස් කර ඇති නිර්දේශවලට අනුව ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වේ යුතුයි. ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සැලෝන් වලට ගිහිල්ලා පරීක්ෂා කළා ඒ පිළිබඳ නිර්දේශ ලබා දෙනවා. එතකොට අප විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශයන්ට කොහොමද ගැළපෙයිද කියන එකයි තමයි බලන්නේ. මොකද ඇත්ත වශයෙන්ම අපිට මේ සැලූන් ඒවා වහගෙන ඉඳීමේ උවමනාවක් නැහැ. නමුත් ඔබ දන්නවා මේ කොණ්ඩා කැපීම ඇතුළු ඒ සැලූන් වල කරනු ලබන කටයුතු ඊටාම මේ ඒ පාරිභෝගිකයා කිට්ටුවෙන්ම කරන දේ. එතකොට ඒ නිසා ආසාදනයක් මේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා වැඩි. ඒ නිසා අපි සුවිශේෂ නිර්දේශ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ නිසා තව පොඩ්ඩක් ඉන්න අපි තව නොබෝ දිනකින් මෙම මාර්ගෝපදේශ අපගේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට යවලා මේ පිළිබඳ කටයුතු කිරීම ආරම්භ කරනවා. ඒ අනුව ඉක්මනින්ම මෙම සැලොන් විවෘත කිරීමේ හැකියාව ලැබෙනවා. හැබැයි එය අද නොවේ. දිස්ත්‍රික්ක 21ක් සඳහා ක්‍රියාත්මකව තිබූ ඇඳිරි නීතිය අද දිනේත් අලුයම 5ට ඉවත් කෙරුණා. එසේ ඉවත් කළ ඇඳිරි නීතිය යලි අද රාත්‍රී 8 සිට ලබන 11 වැනි සඳුදා අලුයම 5 දක්වා බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. කොළඹ කළුතර ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කෙරුණා. එසේ ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද රාත්‍රී 8 සිට ලබන 11 වෙනි සඳුදා අලුයම 5 තෙක් බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. ඒ අනුව අද රාත්‍රී 8 සිට ලබන සඳුදා අලුයම 5 තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. අත්‍යවශ්‍ය සේවා හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැති කිසිවෙකුටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ගමනාගමන කටයුතු සඳහා
අවසර හිමිවන්නේ නැහැ. කොළඹ ප්‍රදේශයේ එලෙස ගමන් ගන්නා පුද්ගලයන් සේම රථවාහන පරීක්ෂා කිරීමට මාර්ග බාධක 100කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තතුවිති සොයා බලන්නට තමයි අප දැන් ඇවිල්ලින්නේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ තමයි මා දැන් රැඳෙන්නේ. මේ කොල්ලුපිටිය ප්‍රදේශයේ තිබෙනවා රථවාහන පරීක්ෂා කිරීමේ මාර්ග බාධකයක්. ඉතින් ඒ මාර්ග බාධකේ රථවාහන පරීක්ෂා කරන ආකාරය තමයි ඔබට පෙනියන්නේ. මේ සඳහා පොලිසිය මෙන්ම පොලිසිය විශේෂකාර බලකාය යොදවා තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති මෙම ස්ථානය පසු කරමින් කොළඹ දෙසට ගමන් ගන්නා සියලුම රථවාහන මෙලෙස පරීක්ෂාවට ලක් කරනවා. ඔවුන්ගේ ඇඳිරි නීති බලපත්‍රය නිසි අයුරින් පරීක්ෂා කරන ආකාරයක් තමයි පෙනියන්නේ. මේ සඳහා පොලිසිය මෙන්ම පොලිස් විශේෂකාර බලකාය දක්වා තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති දිගු රථවාහන පෝලිමක්. මෙලෙස රථවාහන පෝලිමක් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ අත්‍යවශ්‍ය හේතුන් මත කොළඹ නගරයට සේන්දුවීම හේතුවෙන්. මෙලෙස පැමිණ පුද්ගලයන්ට ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති නම් ඔවුන් සන්තකේ අනිවාර්යයෙන්ම රාජකාරී හැඳුනුම්පත තිබිය යුතුයි. රාජකාරී හැඳුනුම්පත නොමැති නම් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති නම් ඔවුන් කිසිවෙකුටත් මෙම මාර්ග බාධකය හරහා කොළඹට ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ අතර ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා වූ පැය 24ක කාලය තුල ඇඳිරි නීතිය කඩකල පුද්ගලයන් 394 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයට ගත් වාහන සංඛ්‍යාව 87ක්. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය කාල සීමාව පුරාම අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 47236ක්. එම කාලය තුල රථවාහන 12239ක් තම බහරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. COVID-19 වෛරසය ව්‍යාප්තියත් සමග ලන්ඩන් නුවර සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අදාළියම දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණා. විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම ආරම්භ කිරීමත් සමග ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතීන් නිසි පරිදි අනුගමනය කරමින් ගුවන්තොටුපළ පහසුකම් සැපයීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි කටයුතු සොයා බැලුවා. ඉදිරියට කැනඩාව ඒකම ලන්ඩනය ඔස්ට්‍රේලියාවෙන් රටවල් වලින් දූදරුවන් සහ රාජ්‍ය නිලධාරීන් පැමිණීමට නියමිතයි. ඒ සියලු දෙනා මේ සෞඛ්‍ය අංශය අනුව යම්කිසි ප්‍රමිතියකට ඔවුන් පිළිගැනීමටත් එසේ මේ සඳහා ඉදිරි කටයුතු කිරීමටත් මෙම ගුවන්තොටුපළ ඇහැසි බව මේ අවස්ථාවේ දන්වා සිටිනවා. ඒ අනුව ලන්ඩන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකික පිරිසක් අද අලුයම කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. මගින් 194 දෙනෙක් රැගත් UL 504 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට පැමිණියේ අද අලුයම 3:05යි. පැමිණි මගින් සියලු දෙනා විෂබීජ හරණයට ලක් කරමින් අවශ්‍ය පහසුකම් සැපයීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන 3ක් වෙත යොමු කිරීමට පියවර ගැනුණා. හෝමාගම දියගම කාර්මික විදුහල මීගමුව හා වස්කඩුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 2කට මෙම මගීන් යොමු කර තිබෙනවා. මෙලෙස පැමිණෙන මගීන්ට කිසිදු බාධාවකින් තොරව පහසුකම් සැලසීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා කාර්ය මණ්ඩල කටයුතු කරන බවයි බලධාරීන් පවසන්නේ. පැමිණෙන සියලු මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලව ඔවුන්ව නිරෝධායනය කරා රැගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් කිරීම සඳහා බැංකු පහසුකම් ඒ වගේම ඔවුන්ගේ ආහාර පාන හා මෙම ස්ථානයේ සිට ප්‍රවාහන පහසුකම් සහිතව එම නිරෝධායන මධ්‍යස්ථානය කරා රැගෙන යනු ලබයි. තවත් පුවත් මේ විරාමයෙන් අනතුරුව. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ලොව උසම තට්ටු නිවාස සංකීර්ණයක අද අලුයම ගින්න කටගත්තා. ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඩුබායිහි මැරිනා දිස්ත්‍රික්කයේ පිහිටි ලොව උසම තට්ටු නිවාස වලින් එකක් වූ මහල් 70ක උසකින් යුත් ගොඩනැගිල්ලක 60 වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණා. 2011 දී සාදනු ලැබූ මේ ගොඩනැගිල්ලේ උස අඩි 1105ක්. මේ දිනවල ඩුබායිහි පවතින දැඩි සුළං තත්ත්වය ගින්න පැතිරීම වැඩිවීමට හේතු වී තිබෙනවා. ගින්නත් සමග ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් වහා ඉවත් කෙරුණා. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. දැන් තවත් කෙටි විරාමයක්.
is Live at 12. දැන් තවත් වත් කිහිපයක් වෙතයි අවධානය. COVID-19 වසංගත තත්ත්වය අවසන් වීමට පෙර මහමැතිවරණය පවත්වන්නේ නම් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මාලාවක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. අපි උපදෙස් ලබා දුන්නේ මැතිවරණයක් පවත්වන අවස්ථාවකදී මේ වගේ වසංගත රෝග තත්ත්වයක තියෙන අවදානම අවම කරලා ඒ අවදානමට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඒ වගේ තත්ත්වයකදී ඒ ක්‍රියාවලිය කොහොමද අපි පවත්වන්නේ කියන එක. ඒක උදාහරණයක් විදිහට ඒක යම්කිසි විදිහකින් මහජනයාගේ අවසන යම්කිසි ක්‍රියාවලියක් කොහොමද COVID-19 රෝගයත් සමග කරන්නේ කියන එක පිළිබඳ උපදෙස් තමයි අපි ලබා දුන්නේ. මැතිවරණ කොමිසමට ලබා දුන් අදාළ සෞඛ්‍ය නිර්දේශ අතරට මැතිවරණ රාජකාරී නිලධාරීන් සහ ඡන්දදායකින් සියලු දෙනා අත්වසුම් සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. මේ අතර මහමැතිවරණයේ පැවැත්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳ මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසම පවසනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 25 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීමට තීරණය කෙරුණද රට තුළ පැවති කොරෝනා වෛරස් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොමිසම යලි තීරණය කළේ එළඹෙන ජුනි 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමටයි. මේ අතර ඉදිරි මහමැතිවරණයට නාම යෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන මාර්තු 16, 17 සහ 18 යන තෙදින නාම යෝජනා බහර ගැනීම සිදු කළද එය නීත්‍යානුකූල නොවන බවට විවිධ මත පළ වුණා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසූ අතර නීතිපතිවරයා කොමිසමට දැනුම් දුන්නේ නීතිය සඳහන් ක්‍රියාපටිපාටියට අනුව මහමැතිවරණය පැවැත්වීමට කටයුතු සිදු කරනු ලෙසයි. මේ අතර මහමැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අවසන් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත සෞඛ්‍ය අංශ විසින් තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසනවා. ඔහු පවසන්නේ ඒ පිළිබඳ මූලික අංශ පිළිබඳ අතුරු වාර්තාව පමණක් ඉදිරිපත් කර ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා පසුගියදා කැඳ වූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම කිසිදු පළක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසන්නේ විසිරුවා හැරි පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පරණ පාර්ලිමේන්තුවේ 224 දෙනා කැඳවුවා. නමුත් ආවේ සුළුතරයක්. මේ කරපු මේ සංදර්ශනයේ ප්‍රතිඵලය මොකක්ද? ඊ타ත්ම කනගාටුයි මේ සාකච්ඡා සාර්ථක සාකච්ඡාවකට අපි සම්බන්ධ නුනේ එකයි. එනිසා මම ඊ타ත්ම පැහැදිලිව කියනවා කරුණා කළා මෙවැනි සංදර්ශන මෙවැනි ජවනිකා මෙවැනි විගඩම් මෙවැනි නාටකම් කියන්නේ නැතුව ගෞරවයක් හැටියට නැවත පාර්ලිමේන්තුව කැඳවලා අවශ්‍ය කටයුතු කරන්න කියලා. මේ වෙලාවේ විපක්ෂයේ සියලු දෙනාගේ කාර්යභාරය වෙන්න ඕනේ. මැතිවරණයක් තියෙනවද නැද්ද කියලාවත් මේ විසිරෝපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න උත්සාහයක් දැරීමක් නෙමෙයි. විසිරෝපු පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවය දැනෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට. ව්‍යවස්ථානුකූලව අතිගරු ජනාධිපතිතුමාට දැනුනොත් අවශ්‍යයි කියලා යම් මොහොතක කැඳවන්න එතුමා කැඳවීම කරයි. ඇයි ඒ බලපෑම් කරන්නේ? ඒ බලපෑම් කිරීම තුළ විශාල යටි අරමුණක් තියෙනවා විපක්ෂයේ. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ වාහන අලුත් වැඩියා කරන මධ්‍යස්ථානයක ගබඩාවක් බින්ද රුපියල් ලක්ෂ 15ක පමණ භාණ්ඩ සොරකම් කළ වයස අවුරුදු 20ත් 40ත් අතර පුද්ගලයන් 6 දෙනෙකු මීගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දින 3කට ප්‍රථම මෙම සොරකම සිදු කර ඇති අතර සොරාගත් භාණ්ඩ වලින් කොටසක් පොලිසිය සොයාගෙන තිබෙනවා. හෝමාගම නියඳගල ප්‍රදේශයේ වෙළඳ සැලක් අසල නවතා තිබූ යතුරු පැදියක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගන්නා ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙම පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. අවදානම් දිස්ත්‍රික්කයක් වන කළුතර දිස්ත්‍රික්කයේ පවතින ඇඳිරි නීති තත්ත්වයේ උල්ලංඝනය කරමින් කටයුතු කළ පිරිසක් මතුගම පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. ලයිව් ඇට් 12 අදට අවසන්. මම මංජුල වීරසිංහ. මම දුෂානී නානායක්කාර. ඔබට සුබ දවසක්.